Now, today our first lesson is application of microorganisms. So what we were discussing about that our new tute. Okay, look at this. I think all of you can see this. This is applications of microorganisms, your first lesson. Good. So this is our theme that was explaining. exam pass වුණාම පුතා යාළුවෝ ටික මොකද වෙන්නේ ඔක්කොම ඕගොල්ලෝ අතහැරලා යනවා. So they leave you. Okay. ඉතින් ටටා කියලා හැමෝම යනවා. වෙනද සෙල්ලම් කර කර හිටපු lesson cut කරපු අපි කියන්නේ පිස්සු නටපු අය යනවා. එදාට තනි වෙන කෙනාට ලොකු දුකක් ඇති වෙනවා. මම මොකක්ද ඊළඟට කරන්නේ? So what I have to do next? So what I have to tell my parents? මගේ දෙමාපියන්ට මොනවද මම කියන්නේ කියන කාරණේ. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. The reason behind that is when I was doing grade 11 maths class. මම ඉස්සර ගණන් පන්තියක් කර කර ඉන්නකොට එතන හිටපු ළමයි ඔක්කොම වගේ සමත් වුණා. එක කොල්ලෙක් හිටියා සිගරට් එකක් එහෙම බීලා ඉන්නේ. 16 අවුරුදු 16 වුණාට සිගරට් එකකුත් බීලා ඉන්නේ. ඉතින් මේ හරි ජොලි ඉන්නේ. විහිළුවක් කරගෙන ඉන්නවා ගානක් හදන්නේ කවදාවත්. හරි? පාන්ති ඉන්නේ නේ. ඉතින් මිනිස්සයා බොහොම මේ සතුටින් හිටියා. හැබැයි එදා තමයි මම දැක්කේ ඇන්ටිලා දැන් ඇස් රතු වෙලා. මම කිව්වා දැන් ඔයාලට තේරුණාද වැඩි? Can you understand what has happened? Also මම ඊළඟ අවුරුද්දේ සර්ගේ රිවිෂන් එනවා කිව්වා. මම කිව්වා මගේ ජීවිතේට මම කවදාවත් රිවිෂන් එකක් කරලා නැහැ. කරන්නෙත් නැහැ. මම ඊළඟට කැන්ඩි වලට යනවා. මගේ යුනිවර්සිටි එකේ ෆයිනල් ට්‍රේනින් වලට. ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා 6 month. ඉතින් මම ඉම්ප්ලාන්ට් ට්‍රේනින් එකට යද්දී ඒ පන්ති විභාගයෙන් පස්සේ නැවතුවා. එයාගෙන මේ ලියපු කවිය තමයි තියෙන්නේ. මේක මාර වටිනවා. ඉගෙන ගන්න හිතෙන්නේ නැති වෙලාවට පුතා පාඩම් කරන්න හිතෙන්නේ නැත්නම් මේක කියවන්න. So සමත්තු සිසු යහළු යෙහෙලියෝ නුඹ අතර යන දිනක in a day your friends leave you after passing the exam. You are failed now. දුරණු දුටු නුඹගේ සිප් සතර මාවතේ නැවතුමේ තිත මතට නාභිගත. නාභිගත means focused. Your parents tears. දෙමාපියන්ගේ කඳුළු බින්දු වැටෙන්නේ කොහටද පුතේ? ඔයාලගේ අධ්‍යාපන මාවත තියෙනවනේ. So that's O level, A level, so that's university. Okay? සමහරට ඔයගොල්ලෝ O level වලදී පාඩම් කළේ නැත්නම් down වෙනවා. So then your parents tear. දෙමාපියන්ගේ කඳුළු වැටෙන්නේ කොතනටද? So that's focused here. Stop. හරි? ඔයගොල්ලන්ගේ අධ්‍යාපන මාවතේ නැවතුමේ තිතට තමයි නාභිගත වෙන්නේ දෙමාපියන්ගේ කඳුළු නේද? ඉතින් මේ එහෙම වෙන්න නොදී. එහෙම වෙන්න නොදී. මොකද මේක වුණොත් එහෙම ලොකු දුකක්. To you and your parents. ඒකින්ද කියනවා then I tell you this. What? ආදරණීය මවගේ කඳුලැලි නවතන්න. So you have to stop these tears. What you have to do? You have to climb. එන ඔයගොල්ලෝ এডুকেෂන් එක නවත්ත ගන්න එපා පාඩම් කරන්න නැතුව ඉඳලා. මේකේ තියෙනවා මේ PSNේ 10 බිඳුව අරුතකින් සරසන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අම්මලා අඬනවා. හරි? ඒගොල්ලෝ ඕගොල්ලන්ට පනිෂ්මන්ට් දෙනවා, කෑ ගහනවා, අම්මලා කෑ ගහනවා. මට තාම කෑ ගහනවා. අපේ අම්මා මට තාම බයිනවා. ඉතින් මේ අම්මා බොහොම වටිනා දෙයක් අපිට දීලා එනර්ජි දීලා තියෙනවා. So that's breast milk. මව් කිරි. තාත්තා මොකද කරලා තියෙන්නේ? එයාට පාඩුවේ වැඩේ කරගන්න එයා තමයි ශක්තියක් උනේ. He has given the energy. How? Working hard. තාත්තා බොහොම මහන්සිලා වැඩ කරලා තමයි මේ වැඩේ කරන්නේ. By working hard. ඒතකොට මේ කඳුළු නිකම්ම පොළවට වැටිලා ගියොත් පුතා කිසිම අගයක් නැහැ. අර තාක්කම් බ්‍රාව රජුගේ කියලා තියෙනව නේද මොකද්ද? මොකද්ද පුතේ කියලා තියෙන්නේ? මේ ගංගා වලින් ගලාගෙන යන වැසි ජලය ප්‍රයෝජනට ගන්න නැතුව නිකම්ම මොහොතට ගියොත් වැඩක් නැහැ. ඒ වගේ තාත්තා
හෙලෙන දහඩිය වලට වටිනාකමක් දෙන්න පුළුවන් වෙන්නේ කවදා හරි. මෙච්චර මහන්සිලා කරපු දෙයට වටිනාකමක් තියෙනවනේ මගේ පුතා කැම්පස් ගියානේ. දැන් ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක්, නැත්නම් සයන්ටිස්ට් කෙනෙක්, හරි? හොඳ සිංගර් කෙනෙක්, හොඳ ඩාන්සර් කෙනෙක්. මේ වගේ මොකක් හරි තැනක ඉන්න ඕනේ. හරි? ඉතින් so පිය සෙනෙහසේ දහ බිඳුව කියන්නේ that's sweat. දහඩිය බිඳුවටත් වැලියු එකක් දෙන්න. එහෙනම් මොකද කරන්නේ? So what we have to do? අම්මගේ බිව් කිරිවලද තාත්තගේ දාඩිය බිඳුවේදී තියෙන එනර්ජි එකක්. So you have to take that energy. ඊට පස්සේ කියන කතාව නම් හුඟක් බෞද්ධ දරුවන්ට තේරෙයි. අනිත් අපේ දුවලා පුතාලට අපේ කතෝලික ඉස්ලාම් දරුවන්ට තේරෙයි. දන්නේ මම හිතන්නේ හොඳට තේරෙයි. හරි? කල්ප ගණනක් දිගැති සසරේ පුතේ මේ අනිත් දරුවෝ අහගන්න අපි මේ according to the Buddhism, so we are going on a journey. අපි මැරෙනවා ආයිපදිනවා and we live die. ඉතින් මේ කොච්චර ඉපදිලාද කියනවනම් මේ ඉපදිච්ච වාර ගාන ඩොට් එකකින්වත් ලකුණු කරන්න බෑ. So we are coming like this. ඉතින් මේක තිතකින්වත් ලකුණු කරන්න බෑ මේ ආත්මේ. හරි? ඉතින් අපි මොකද කරන්නේ? এডুকেෂන් පැත්තක තියලා සැප විඳින්න උත්සාහ කරනවා. හොද්දට බුදියනවා කාලා හොද්දට කාලයම පාඩම් කරන්න නැතුව නිදා ගන්නවා. මොකටද නේ? ඈ පොඩි ඩෙඩිකේෂන් එකක් කරන්න පේරන්ට්ස්ලා වෙනුවෙන්. ලක්ෂයකිනුදු ලකුණු කළ නොහැකි භවය පිනවීම නවත. So stop enjoying, dedicating your parents' tears and sweats. දෙමාපියන්ගේ දාඩිය කඳුළු වැය කරලා බුදියන්න එපා නිකන්. මොකටද? පොඩි සතුටක් වෙනින් නිදා ගන්න එපා. ඉතින් මම කියනවා මම වගේ වෙන්න ගිරස්සෝ මම පියනගෙන මාවතේ කෙළවරක වූ රටට රජයට මහ පොළොවට බරණ වූ සත්‍යවාදී සුදුස්සවන්න. So you have to make your logics of truth and be qualified. හැම වෙලේම ඇත්ත කතා කරන සුදුස්සෙක් වෙන්න මේ රටේ. හරි? දැන් මම ජීවිතේට දැකලා නැති දරුවෝනේ මේ ඇවිල්ලා මගෙන් ඉගෙන ගන්න. So that's because of the videos and lessons. So I have put in YouTube. Okay, good. පුතාලට තේරුණාද කියන එක? Could you understand? Yes, sir. තේරුත් නේද? Yes, sir. Okay. So Yes, sir. this is a previous මම මේක ලිව්වේ අවුරුදු ගානකට කලින්. අදටත් මම මේක ටියුට් එක දානවා. Now it has become my theme. ඒක මගේ theme එක වෙලා. Okay, applications of microorganism ශුද්ධ ජීවීන්ගේ භාවිතය. So before that we have to know what does it mean by a microorganism? And then what are the types of microorganism? Microorganism වර්ග මොනවද? Okay, so there's a brief introduction we have to do here. Types of microorganisms and effects of microorganisms. Mainly there are two types of effects, harmful effects and beneficial effects. Okay, so beneficial effects, we can use microorganisms for genetic engineering. So here's, you can see that yellow color rice. Actually, that's rich with vitamin E. පුතා මේවට කියන golden rice කියලා. Vitamin A ලබා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. So this is as a result of the Erwinia uredovora microorganism bacteria වලින් ගත්තු gene එකකින් තමයි හදලා තියෙන්නේ. So microorganism is very important. Look at this biofertilizers. Microorganism ලා පාවිච්චි කරන්න පුළුවන් fertilizer විදියට. These days that's a very famous issue in our country. අපේ රටේ මේ දවස්වල ලොකු දැවෙන ප්‍රශ්නයක් තියෙනනේ පුතා. What's that? Fertilizer. මිනිස්සු උද්ඝෝෂණ කරනවා එක එක දේවල්. Fertilizer ළඟ තියාගෙන දාන්නේ නැතුව නේද? Microorganism ලා hina වෙනවා ඇති. So that's for biofertilizers. So nitrogen, the main requirement for growing plants. So it is provided by these biofertilizers. We can use that rhizobium bacteria. Next, biopesticides. Mainly, lasana kataවක් මම මේක කියන්න. And making compost. So this is microbial activities we have to learn as a beneficial. Yes, next, microbial weedicides. අනවශ්‍ය දේවල් අනවශ්‍ය පැලෑටි ඉවත් කරන්න. ඒ කියන්නේ අර වල් පැල කියන්නේ වල් පැලෑටි විනාශ කරන්න අපිට පුතා පාවිච්චි කරන්න පුළුවන්
the microorganisms. Okay, and for medicines, තුවාල හැදුනහම ඉක්මනට හොඳ වෙන්න antibiotics පාවිච්චි කරනවා to kill germs, to kill bacteria and fungi. Actually, this is produced by using the molds. Fungi la පාවිච්චි කරලා හොයාගත්තේ Alexander Fleming. So we learn these things later. So these are the things as good applications. Another important one, gas, biogas. හරි මේවා තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ. මම මේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. බයෝගෑස් ජීව වායුව මේ දවස්වල නේද තරහකාරයින්ටත් මොකද්ද පුතේ කියන්නේ එවනවා ගෑස් සිලින්ඩරයක් නේද කියන්නේ ගහනවා උඹට ගෑස් සිලින්ඩර් එකකින් එහෙම තමයි කියන්නේ because that act as a bomb these days. But if you produce this biogas, it's very environmental friendly as well as low cost, zero cost method. කිසිම වියදමක් යන්නේ. So by using methanizing bacteria, මීතනෝකාරක බැක්ටීරියා භාවිතා කරලා අපිට මේක හදන්න පුළුවන්. Good. So some of good applications as well as there are some harmful effects. අහිතකර ප්‍රතිඵල දෙකක් තියෙනවා බැක්ටීරියා වෛරස් මේ මයික්‍රෝऑर्गेनिज्म ලාගේ. මොනවද? එකක් tell me one. කො මයික්‍රෝऑर्गेनिज्म ලා කරන වැයකදී දෙයක්. දැන් මේ දැනුත් කරනව නේද යාලා? බයෙන් බයි ඉස්කෝලේ යන්නේ. මොකක්ද? Causing diseases to humans. Yes, making diseases. ලෙඩ රෝග හදන. Diseases. Making diseases. Another one. ආසාවෙන් යනවා Spoilage of food. Spoilage. food spoilage. Very good. ආහාර නරක කිරීම. පුතා ලස්සන ඇඳුමක් අරන් තියලා තියෙනවා ඔයගොල්ලෝගේ කබඩ් එක. හැබැයි කබඩ් එක ඇතුලේ moisture content එක ඒ කියන්නේ humidity එක වැඩි වෙලා තෙතමනේ පොඩ්ඩක් වැඩිලා when you touch it you can feel microorganism fungi has gone on that valuable surface. Articles destroying economically important surfaces, so they do economical losses. ආර්ථික හානි කරනවා නේද අපිට ඇවිල්ලා microorganism ලා පුස් කරනවා නේද? So those are the things to be discussed. ඉතින් පොතේ මේ microorganism ලාගේ good and bad we have to discuss. Before that ඔක්කොටම කලින් before all what we have to do ඔක්කොටම කලින් අපි කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි yes we have to define what's known to be a microorganism. ශුද්ධ ජීවියෙක් යනු කුමක්ද? Okay, take down the subtopic definition. Definition for microorganisms. Your main topic is applications of microorganisms. Before that, you have to define, yes, definition. Yes, somewhat dark, you know. මට මේක calibrate කරගන්න බැරුව එකපාරනේ current එක ගියේ. Let's see. පොඩ්ඩක් එළිය වැඩි කරමු. That's enough, no? That's okay. Right. පුතා ඇහැට පේන්නේ නෑ. Yes, microorganisms are sometimes they are unicellular. For instance, bacteria, they have only a single cell. Sometimes they are in different shape. Whatever it is, their body is made up of a single cell. So they are called unicellular. Unicellular. Unicellular organisms. Yes. What's the other type? Multicellular. Very good. Multicellular. For instance, fungi, mushroom wagi gattut, multicellular. Okay. So this is a fungal hyphae. So it's growing like this, and finally it combined with different hyphae and produce the reproductive structure like a mushroom
So you see that like this. So this is multicellular. So you can see different number of cells like this, and nucleus exists. So this is multicellular. Multicellular, yes, definition. Microorganisms are the unicellular or multicellular organisms. Unicellular or multicellular organisms that are invisible, to the naked eyes. When තනි තනිව ගත්තහම, when taken individually. So unicellular or multicellular organisms that are invisible to the naked eyes when taken individually are called microorganisms. Yes. Take down the definition for microorganisms. So keywords, these words must be in your definition: unicellular or multicellular, which are invisible to the naked eyes when taken individually. So these key terms must be in your definition. Okay, write it. පුතාලා නම් ටයිප් කරන්න කලින් 10 දෙනෙක් විතර තමයි නම ටයිප් කරලා තිබ්බේ. නැත්නම් මෙහෙම කරන්න හැමෝම 1 කියලා මෙසේජ් එකක් එවන්න. එක එච්චරයි. Then it automatically saved. There are another 9 students. තව 9 දෙනෙක් ඉන්නවා ඉක්මනට එවන්න. Another 2 students. Sir, I can't. හුඟක් අය එහෙම කියනවා හේතුව පුතේ අර දැන් මගේ නම තියෙනවනේ. ඒක උඩ සිලෙක්ට් කරලා ඩබල් ක්ලික් කරලා එවන්න name එක. මගේ නම ඩබල් ක්ලික් කරලා එවන්න. Hostel. Yes, another 4 students. Yes, another 3 students. බැරි විච්ච දරුවෝ ටික මට නම් ටික කියන්න. Sir, Khalid. පොඩ්ඩක් ඉන්න පුතා පවර් කී. කලිත් පුතා දාන්න WhatsApp message එකක් නම දාන්න හරි. මෙතන එවන්න බැරි අයට කරන්ට් එක ආවට ගමන් අපි එහෙම කරගෙන යමුනේ. Okay.
good. Okay, I think already you have taken down the definition. Yes, microorganisms are the unicellular or multicellular organisms that are invisible to the naked eyes when taken individually. So why we use that when taken individually? ඇයි පුතේ අපි තනිව ගත්තාම විතරයි හැට පේන්නේ කියන්නේ? Yes. Unicellular or multicellular organisms that are invisible to the naked eyes when taken individually. හරි. මම කියලා දෙන්නම් ඇයි කියලා. Yes. Not almost all the types of microorganisms are invisible to the naked eyes when they exist as colonies. Imagine දැන් අපේ සාහිල් පුතාගේ wound එකක් තුවාලයක් හැදිලා මේක හොඳ වෙන්නේ නැහැ. It's not curing fast. What you do? ඉතින් ශාහිල්ට පුළුවන් හේතුව හොයන්න. So what Shahil does? So this is your wound in your finger, okay? On a wound, this a wound. Yes. It's not curing well. What do? You use inoculation loop. The inoculation loop එක කියලා microbiology වල පාවිච්චි කරනවා පොඩි කම්බියක් දාලා මුද්දක් හදලා තියෙනවා. There's a loop here. So this is sterilized. මේක වෙන මොකුත් නැහැ. මේක microorganism ඔක්කොම sterile කරලා තියෙනවා. How do we make it sterile? You can burn it with a burner. රතු වෙනකන් මෙයාව burn heat කරනවා. Inoculation loop එක. ඊට පස්සේ the microorganism ලා නැහැනේ. හරි? දැන් තුවාලේ උඩින් තියෙනවා. එහෙමද? පිච්චෙනවනේ. නිවෙන්න ඇරලා ඉතියන්නේ. හරි? නැත්නම් වෙන ලෙඩක් හැදෙනවා. Okay. Then what you do by using a nutrition agar medium, මේ පුතා Petri disk. Have you ever seen Petri disk? වීදුරු අපේ දුවලා නැත්නම් පුතාලා සපත්තු පොලිෂ් කරන්න ගන්න ටින් එක තියෙන්නේ.
that shoe wax tin. හරි? ඒ size ම වීදුරු වලින් හදපු එකක්. So here we fill it with that nutrition agar medium. මේක jelly එකක් පොතේ තියෙන්නේ. Bacteria growth එකට ඕන ඔක්කොම nutrients මේකේ දාලා තියෙනවා. We have given all the nutrients required for the growth of bacteria. And we take this inoculation loop. අපි මේ තුවාලෙන් ගත්තු inoculation loop එක මෙන්න මේ set අකුර හැඩයට මේක උඩ ඇඳලා ඊට පස්සේ we close it by using the lid. ඒක පියනෙන් වහලා දාන්න. After several days we can observe දවස් කීපයකට පස්සේ අපිට observe කරන්න පුළුවන්. And we can see the colonies of bacteria. Bacteria colony හැදිලා තියෙනවා. Bacteria ජනපද. Okay, so we can observe the colonies of bacteria, but still it can be observed through naked eyes. Then අපිට පුතේ මේක පියවි හැට පේනවා. ඒකට අපේ definition එක වැරදි. Microorganisms are the unicellular or multicellular organisms that are invisible to the naked eye. කිව්වොත් වැරදි. Definitely you have to add when taken individually. When taken individually කියන එක තියෙන්න ඕනේ. බැක්ටීරියාවත් තනියෙන් ගත්තමයි පේන්නේ නැත්තේ. කොලොනි එක හැට පේනවා. තේරෙනවද දැන්? Can you understand why we use that individually? Okay? ඉතින් මේක හුඟක් ප්‍රායෝගික විෂයක්. ආසයි හිතෙනවා ඉගෙන ගන්න. Okay, now let's move ahead. එහෙනම් පුතේ අපි ඊළඟට microorganism ලා වර්ග ඉගෙන ගන්නයි යන්නේ. Okay, take down subtopic types of microorganisms. Types of microorganisms. මං කාගෙන් හරි අහන්නද definition එක? දැන් ඉතින් video off කරගෙන පොත බලාගෙන ගියයි නේද? මං දන්නවනේ ඔයාලගේ හිට. Yes. Types of microorganisms. Okay, so what are the types of microorganisms you know? Take down. According to the availability, most available form of microorganism, bacteria. Bacteria. Virus? Yes, virus comes, but actually before virus, we consider fungi, fungi. Very good. Fungi or fungi. මේක හුඟක් අය එක එක විදියට define කරනවා. මට මේක උගන්වපු ප්‍රොෆෙසර් කියන්නේ මොකද්ද මං කිව්වනේ දවසක්. එයා කියන්නේ මේකට පංජායි කියලා. He is studying this fungi. Okay, so you can define that whatever the way you like. Okay, so that's pronunciation is a style. That's a style. Okay, so fungi or fungi, bacteria, fungi. Next one, algae. All right. Amoeba? Yes, GAE. Bacteria, fungi, algae. Next type, protozoa, good, protozoa. Bacteria, fungi, algae, protozoa. Then comes virus. But actually, virus, it has only living characteristic is reproduction. Therefore, so we still consider its living nature as well as its non-living functions, non-living properties. දෙකම තියෙනවා. virus වුණ අපිට powder එකක්, powder form crystallize කරන්නත් පුළුවන්. Okay, that's why I did not take it as the second one. The most available form, bacteria and fungi. ඔගොල්ලෝ බැක්ටීරියා සම්බන්ධ මහාචාර්යවරයෙක්ගෙන් ගිහින් ඇහුවොත් එයා කියයි බැක්ටීරියා තමයි ලෝකේ වැඩිපුරම ඉන්නේ කියලා. If you ask fungi, yes,
ෆංගි සම්බන්ධයෙන් ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියන්නේ ෆංගි තමයි වැඩිපුරම ඉන්නේ කියලා. මට මේක වුණා. හරි. තව ටිකකින් ප්‍රොෆෙසර්ලා දෙන්න එතන ෆයිට් එකක් යනවා. හරි. නෑ එයා කොහොමද කියන්නේ ෆංගි තමයි වැඩිපුර ඉන්නේ කියලා. හරි. එයා කොහොමද කියන්නේ? කවුද? අනේ එයා දන්න එක බැක්ටීරියා තමයි පුතා වැඩිම ඉන්නේ කියලා. හරි. So whatever it is, the most available form is bacteria. අපි ඒක වෙනම කතා කරමු. So these are the types of microorganisms. Okay, take it down. Types of microorganisms. Sir, ඔය ටික ලියාගන්න ඕනද? Obuti, take them down. Types of microorganisms: bacteria, fungi, algae, protozoa, virus. Next, we are going to introduce them briefly. අපි ළඟට ඒගොල්ලෝ කෙටියෙන් පැහැදිලි කරනවා. Excuse me, sir. Yes, tell me. Sir, there was a power failure in my house and I missed the part. Could you please explain this again? Okay, Sanuli. So these are the types of microorganisms. So there are 1, 2, 3, 4, 5 types of microorganisms. Types, okay? Bacteria, fungi, algae, protozoa, and virus. Okay, take down them under types of microorganisms. Okay, thank you, sir. Okay. This is there are power failures. If your home, if there's old car batteries and lorry and bus batteries more than 40 ampere hours, so you can easily convert that into AC power. Volt 230ක් ගන්න විදිහට හදන්න පුළුවන් නේද පුතේ? බලයි පන්ති නේද කෙනෙක් හිටියේ ඉන්වර්ටර් ගොඩක් තියාගෙන. His name? Kolita, do you have inverters? මට කිව්වා inverter 3000 watt inverter එකක් තියෙනවා කියලා කවුරු. 3000 watt inverters ගානද? නෑ පුතා ගාව තියෙනවා කිව්ව එක. ඔව්. Yes, good. ඉතින් මේ පුතා කීයටද ගත්තේ එක? 60,000. 60,000? Hmm. 60,000 inverter. 3 kilowatt. Is it sine wave? Definitely that may be a sine wave inverter. No, sir, pure sine wave. Pure sine wave. Yes, not modified. That's pure sine wave. That's very expensive, you know? Yes. බුදා ඔයගොල්ලන්ගේ ලැප්ටොප් එකක් charge කරගන්න mobile phone එතකොට මේ ඔක්කොම වැඩ කරන්න pure sine wave අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ඔය 2000 watt වගේ එකක් ගන්න පුළුවන්. ඒක එච්චර ගණන් නැහැ. ගෙවල් වලට අරන් තියාගන්න හරි වටිනවා මේ දවස්වල. ඉදිරියේදී ඕකෙන් මේ යන්න ඉද දන්නෙත් නැහැ. Good. Yes, bacteria, fungi, algae, protozoa, virus. Okay, let's describe them briefly. First type, take down bacteria because we have to learn about them. Now, we are going to study bacteria. Okay. Yes, their body structure. Yes, organization of the body.
or we call that cellular organization. Xylීය සංවිධානය, cellular organization. Yes. We can observe microorganism bacteria only unicellular form. Unicellular. Because they have only a single cell. So that's cell like this. We can see the bacterial cell wall. Bacteria වලටත් පුතේ cell wall එකක් තියෙනවා. Cell wall. And inner to that, plasma membrane exists. Pen is crying. And there's another one for movement, so that's flagellum or flagella. And the DNA molecule, bacterial genome, bacterial DNA. So all the genes required for the activity of microbial cell, that information is stored in this DNA. So in addition to that, there are circular DNA molecules in bacteria. We call them plasmids. So knowledge of this is very important. Plasmids. මේක තමයි පුතා ගන්න ඉන්සුලින් හදන්න recombinant DNA technology, gene technology. ජාන ඉංජිනේරු විද්‍යාවට බැක්ටීරියා වගේ ගන්න මේ plasmids කියන වර්ගේ. Okay? And bacterial ribosomes exist for the production of proteins. So very small, microscopic. So bacteria also microscopic, and there's small organelle called ribosomes. Ribosomes. අපෙත් තියෙනවා ribosome. හැබැයි ඊට වැඩි චූටි බැක්ටීරියාගේ මොකද පුතේ ෆන්ක්ෂන් එක? For making or for the synthesis. Translation protein ඉපදවන්න. For the synthesis. For the synthesis of protein. So what's this? මොකද නැට්ටක් තියෙනවනේ. Bacteria නැට්ටක් තියෙනවා වනවනා ඉන්න නේ. For the locomotion, bacteria movements කරන්න පුතේ. What's the name of this? Flagella. Flagella. And we can see around the bacterial cell wall, so pili. Sometimes this is used for the sexual reproduction. So that's pili. So we can see endospores of bacteria. Bacteria bittaka දැම්ම වගේ ඇතුලේ මොනවද තියෙන්නේ? Bacterial spores, endospores. ඇතුලේ තියෙන ඉඳ endospores කියනවා. Spores. පුතාලා බීලා තියෙනවද the Thailand කල්කිරි Island milk bottles තියෙන්නේ අර වෙන්න මේ වගේ pasteurized milk bottle Yes, is sir. like this. Good. මෙයා සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් නේද? So we can keep that several days. But actually no microorganisms, bacteria ඔක්කොම kill කරලා තියෙනවා. So sterile. Fully sterile. හැබැයි bacteria මැරුණට පුතේ spores මැරිලා නැහැ. Spores exist. මේක සති දෙකකට තුනකට වඩා තිබ්බොත් මොකද වෙන්නේ? So by rupturing spores, how they eat in, new bacteria comes out. Bittering elita peti, bitter නෙමෙයි spores. elita peti මොකද කියන්නේ? කාටුන් වල වගේ මාමා ඩැඩා ගගා කෑ ගහනවද නේ? So they start its process activities like their parents. Good. So this is how spores, bacterial spores work. So they are using to avoid unfavorable environmental conditions.
අහිතකර තත්ත්වයන් මගහැරලා ජීවිතාවේ පවත්ව ගන්න. To continue their life, they use this pause. Right. So this is the body of bacterial cell. excuse me sir. පුතේ කියන්නේ. ඔය පාස් විභාගයටත් අහනවද? No. So this knowledge is important only for your knowledge because you have been given the structure of the bacteria and this will never appear in the exam. So I'll show you that in the tute. Begin with in the first page you can see that. So this is that 3D pillars. So this is pillars. Pillars or pili. බැක්ටීරියා එකක් මොන වගේද කියලා අපම අපි දැනන් ඉන්න ඕනේනේ නේද? පුතා ඉගෙන ගන්න exam pass වෙන්න නම් නෙමෙයි. So your aim is not to pass exam. විභාග පාස් වෙන මිනිස්සුන්ට දැනුම නැහැ. බලන්නකෝ ගිහිල්ලා මේ දැන් hospital එකකට ගියත් machine එකක් operate කරන්න ගියාපුවාම so we have seen some of exam passed out people. So they are playing crazy sometimes. දැන් උදාහරණයක් විදිහට සමහර ප්‍රොෆෙසර්ලා මම දැකලා තියෙනවා. මගේ බොහොම හිතවත් අය මම නම් කියන්නේ ඩෙස්ක්ටොප් එක දිහා බලාගෙන හොයනවා ෆයිල්ස්. right. අවශ්‍ය ෆයිල් එක සේව් කරලා තියෙන පුතා ඩෙස්ක්ටොප් එකේ. ඒ කියන්නේ පාර්ටිෂන් C වල. එයා දන්නේ නැහැ ඒක වෙන තැනක සේව් කරගන්න. ඒ ලිටරසි එකම නැහැ. සමහරවිට මේ කම්පියුටර් නොලෙජ් එක යාගේ සිලබස් එකට අදාළ නැහැ. එයා ඉගෙනගෙන නැහැ. හරි? සමහර අය බැක්ටීරියා ගැන විතරයි ස්පෙෂලායිස් වෙලා තියෙන්නේ. එයා වෙන දෙයක් ගැන දන්නේ නැහැ. So we have to know everything. Okay? Not for exams. Good. Now next point. Very important point. So this is definitely appeared in the exam. මෙන්න විභාගෙට අනිවාර්යෙන් වෙනවා. පුතා මේක භාගයක් ඇඳලා හිටිය නම් print screen කරගන්න. If not, you can see the video later. Okay. DNA ගැන details තියෙනවා හොඳටම ගැඹුරින් ඉගෙන ගන්න. So we have to know that with details. මේ පාඩමේම අපි ඉගෙන ගමු. Next, nutrition. Nutrition of bacteria. What do you think? What are the two types of nutrition? Autotrophism. Heterotrophic. Yes, and heterotrophic. Autotrophic nutrition and heterotrophism. දෙකම මෙයාලගේ තියෙනවා. Heterotrophism. Both autotrophism and heterotrophism can be seen. Examples for autotrophic bacteria. Cyanobacteria. Cyanobacteria. So they have chlorophyll pigments, therefore they can produce their own foods themselves. Okay. ඉතින් මේ bacteria හුඟක් heterotrophic. අපිට ඒක උදාහරණයක් කියන්න පුළුවන් autotrophism, cyanobacteria. Okay. Have you ever seen cyanobacteria? May I show you?
Can you see it? So this is cyanobacteria. You can see somewhat enlarged. So this is heterocyst cyanobacteria. It exists as a chain. Okay. So this is bacterial cell, bacterial capsule or cell wall. Sometimes there's a capsule of somewhat resistive types of microorganisms. Okay, good. Right, next. Bacteria only unicellular organisms. So that's autotrophic and heterotrophic bacteria can be seen. Next, take down shapes. Bacteria and names. Putha, most of the time bacteria exist in rod shape. Sausage වගේ නේද? Rod shape. දඬු හැඩ ඇති. So this is rod shape. Rod shape bacteria පටන් ගන්න නම. So that's name is usually given Bacillus. Bacillus. Okay. Do you know the bacteria that is used to coagulation of the milk for making curd? කිරි කැටි ගස්සවන්න ඔගොල්ලෝ bacteria එකක් පාවිච්චි කරනවා. Anyone know that name? මතක ගොඩක් ඉන්නවා. Lactobacillus. Very Is it- good. Lactobacillus bulgaricus. Lactobacillus. මේ නමේ bacillus කැලක් තියෙනවා නේද? ඒ කියන්නේ එයා දිගටි. Rod shape. It's rod shape. Okay, let's see that lactobacillus. I'll show you that lactobacillus. Yes, here's that lactobacillus. Bacillus shape. Okay, so you can search these key terms in Google. Another shape of bacteria, that's oval shape. Oval shape. Oval shaped bacteria. So its name coccus. Coccus. කිවි කැටිගස්සන තව බැක්ටීරියාවක් තමයි Streptococcus thermophilus. Strepto කියන්නේ මේ ඕවල් ෂේප් කට්ටිය දම්වැලක් වගේ එකට ඉන්නවා. Streptococcus. දෙන්නෙක් එකට ඉන්නවා නම් Diplococcus. එහෙමත් ලොකු නම් තියෙනවා. අපි ඒව කතා කරන්නේ. Okay, rod shape, oval shape. Another shape is comma shape. So that's comma shaped bacteria. Comma shaped. Okay. ඉතින් පුතේ මේ comma එකේ නම තමයි Vibrio. Vibrio. Example. අර මේ කොලෙරාව කියලා රෝගයක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවද? There's a disease called cholera. This is called cholera. කොලරාව කියලා රෝග තත්ත්වයක් තියෙනවා. So the disease caused by a bacterium called Vibrio cholera. මොකද්ද ඒ බැක්ටීරියාගේ නම Vibrio cholera. එහෙනම් එයාගේ shape එක මොන වගේ හැද්ද? කමා shape. හරිනේ ඉතින්. කොලරාව හැදුනාම non stop තමයි ඉතින්. full stop නැහැනේ. හරි කමාවක් තියෙන්නේ. ඉතින් හැදුනාම non stop washroom තමයි හැමතිස්සෙම නේද? Okay, good. So that's Vibrio cholera. So let's see that. Vibrio. I'll show you that
So this is Vibrio. අපි කෙලින්ම කොලෙරාම හොයාගමුනේ. Vibrio cholera. Is comma shaped bacteria. Okay. Next, spiral shape. Put a spiral shape bacteria. So you can see that spiral shape. Spiral shaped. So they are known as spirilla. Okay, so these are the shapes of bacteria: rod shape, oval shape, comma shape, spiral shape, Bacillus, Coccus, Vibrio, Spirilla. So this is all about bacteria. We learned the shape of bacteria, nature of the cell. It exists only as unicellular. Nutrition, both autotropism and heterotropism can be seen. මේ ටික දැනගත්තාම ඇති පුතා bacteria සම්බන්ධයෙන්. So that's enough to know about bacteria. So later we can discuss many things associated with that. Finish with writing? No, sir. Okay, take it down. Take time. 1 minute. පුතාලා ලියලා ඉවරලා okay කියලා message එකක් එවන්න මට. Send me a message. Okay, if you have completed. අලුතෙන් ආපු පුතාලා දුවලා ඉන්නවා නම් මට in new කියලා message එකක් දාන්න. Just to know. පුතා your modified pure sine wave inverter, is it 60,000 or 16,000? Because one of engineers said me it was 30,000 from AliExpress. So that's 6. Sir, I brought it from Malwathapa. මල්ලත්ත කවුට් 60,000. 16,000ද 60,000ද? At that. 60,000, no? Mm. That's what's the product? It's Chinese one, no? Chinese one. Chinese one. Okay, search 6 kilowatt එකක් 30,000යි කියලා engineer කෙනෙක් දාලා තිබ්බා එයාගේ Facebook Sir, corona in the calendar. එහෙමද? අපි pure sine wave inverter හදමු නේද? මම ගිය අවුරුද්දේ එක්ස්පෙරිමන්ට් එකක් කළා අපේ grade 9 students ලාගෙන් time ඉල්ලගෙන පන්තිය කට් කළා. හරි මට ඉලෙක්ට්‍රොනික්ස් ඒවා හදන්න ඉදුණාම දැන් ඒක ඉවර කරගන්නකම් නේනේ. ඉතින් ළමයිනුත් කිව්වා කරන්න ඒක අපිටත් කරන විදිය දාන්න කියලා. Actually it was unsuccessful, but I got the potential of making that's knowledge with me. Okay, now let's move ahead. Shahil Jeswan, Gangadhari, yes, newcomers. ඔයාලා new නෙමෙයි මේ grade 9 වලට අලුතින් ආවා නේද? Right. පුතේ කියන්නේ
සර් අපි Google එකෙන් සර්ච් කරලා ෆොටෝ එකක් ගත්තාම ලැප් එකේ කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ මම ලැප් එක ගැන හරියටම දන්නේ නැහැ සර්. Um, සමහරවිට please. you got new laptop? Okay. Yes, just save it. Look at this. If you want to download this image, what you can do? Just save images. Okay. Then you can download because these images are from websites. Therefore, sometimes that high resolution image is not allowed to be downloaded. නේද පුතේ සමහරවිට මේ Google එක search කරලා එයාලගේ database එකේ තියන් ඉන්නේ website එකක image එකක්. ඉතින් ඒවා high resolution ඒවා download කරන්න තින්නේ පුතාට ඕන එක save as කියලා download කරගන්න right click කරලා. Right? Good. Now let's move. So next type is fungi. Write the topic fungi. Yes, next type of microorganism. So that's fungi. Yes, cellular organization. Cellular organization. So that's unicellular exist. Unicellular. ඒකසෛලික අයත් ඉන්නවා. Example, yeast. Yeast means unicellular fungi. Yes, as well as multicellular exist. Multicellular, multicellular organisms. When number of cells with the same origin combine together to perform a specific function or functions, that collection of cells with the same origin and is specified to perform a certain function or functions, we call that what? මොකක්ද අපි ඒකට කියන්නේ? cells ගොඩාක් එකට එකතු වෙලා මොකක් හරි කාර්යයක් කරන්න හැඩ ගැහුනහම එයාට මොකක්ද කියන්නේ? Yes, how the body of multicellular organisms created. Collection of cells, group of cells with a common origin and specified to perform a certain function or functions. It's called what? That's a tissue. අපි එකට කියනවා tissue එකක් කියලා. පුතාලා මේක ඉගෙන ගත්තේ grade 7 වල. අවාසනාවට ඔයාලට 7 වසරකදී ඉගෙනුවේ මම නෙමෙයි. හරි? නේද? පුතාලා අපේ class එකේ grade 8 වලදීනේ. Yes. Cells, tissues combine together to form what? Organs. Organs. So different organs combine together to form what? Organ system. Organ systems. Okay, I think you remember that. Excretory system. Okay, අපි කළා බොහොම හොඳට ඒක. So that's tissues, organs, and organ systems, and different systems combine together to form what? Multicellular organism. Multicellular organism. Yes, fungi is also sometimes multicellular, but special thing, fungi are not having tissues. ඒ මොකක්ද කියන්නේ නේද? cells උත් ගොඩක් තියෙනවා නා. ඒ multicellular නම් ඒ tissues නෑ කියන්නේ. Yes, there are a collection of cells, but they are not specified. They are not differentiated. That's the reason. For the multicellular, but they are not tissues. They are not tissues,
ඒවට මොනවද පුතා කියන්නේ එහෙනම්? ලස්සන නමක් කියනවා. මොකද සිංහල නමක් වගේ. thallus. තලසාකාර දේහ තමයි තියෙන්නේ. Undifferentiated collection of cells. තව විදිහකට කිව්වොත් මොනවද thallus කියන්නේ? Undifferentiated group of cells. Undifferentiated group of cells. Thallus. Example අපිට ගන්න පුළුවන් mushroom. Okay. ඉතින් fungi ලට multicellular වුණත් පුතා සත්‍ය සැබෑ tissues නෑ. Okay. They don't have real tissues. They have only thallus. Right. What about nutrition? Nutrition of fungi. Autotrophic? Heterotrophic? What do you think? Heterotrophic? Yes, heterotrophic. Because they don't have chlorophyll pigments to do photosynthesis. මේගොල්ලන්ට photosynthesis කරන්න chlorophyll pigments නෑ පුතා. Okay. Nutrition. Heterotrophic. Heterotrophic nutrition can be seen. What's the reason? As they are not having chlorophyll pigments, as they are not having chlorophyll pigments, they cannot do photosynthesis. They can't perform photosynthesis. බෝඩ් එකේ අනිත් කොටස පේන්නේ ඔයාලට නේද? Okay, let's draw the body of fungi. Sir, wait a minute. Okay, I think you are right in the latter part, therefore I erase this upper part. I think you have seen fungi that grows on wet piece of bread. පාන් කෑල්ලක කළු පාට පුස් ඔගොල්ලෝ දැකලා ඇති. It's like this. What's the name of that? That Mucor. fungi is called, very good. So that's mucor. Mucor. Mucor කියන fungi. In your tute, cover page has been the lower part of it is created with mucor. So this red color part and over that white color mucor exists. You can see the spherical tip ගෝලාකාර කෙලවරක් තියෙනවා. So that's
their spores exist in that structure. ඒගොල්ලන්ගේ spores තියෙන්නේ ඒකේ. So if you see that, පුතේ මෙයා ගිහිල්ලා මේ කළු පාට spores, so they deposit over parable surface. දෙත පාන් කැල්ලක් උඩම වැටුණා කියලා හිතන්නකෝ. Okay, that deposit. Just like the germination of a seed, ඇටයක් පැලවිලා, බීජයක් පැලවිලා ගහක් එනවා වගේ fungi එළියට එනවා මේ වගේ. So this is the fungal hype. අපි හිතන් හිටියට fungi ගේ body එක කියන්නේ අර හතු ආවොත් එහෙම මේ වගේ නෙන්නේ. So that's like this. So that's fungal hype. So this is mushroom, and you can see that page like structure, page of a book. පොතක පිටු වගේ. Okay, so all of them are fungal hyphae, and that's multicellular. So these are cells of it. So this is the body of fungi actually. මේ තමයි fungi ගේ body. We call that fungal hyphae. Fungal hyphae. එතකොට කවුද පුතේ මේ germinate උනේ? What's that? So this is called spores. Spore. Okay. හැබැයි ඉතින් මෙයාව පැලවුණොත් හැදෙන්නේ මියුකර්මයි. ඔයගොල්ලෝ හිතන්න මේ ඉන්නේ mushroom ගේ spore එකක් කියලා. Where these spore exist? පොතේ පිටු වගේ තියෙනව නේද මේවා? මෙන්න මේ කෑල්ලක් පුතා අපි කපලා ගත්තොත්. If you cut it, it seems like this. It's like this. එක පිටුවක් ගලවලා ගත්තා. If you cut it again, so you can see, and so this is the way we can write it. So that's also microscopic. If you observe that, it's like this. So spores can be seen. So spores like this. In mushroom, spores exist inside this pages-like structure. ඉතින් මෙවට කියනවා පුතා basidiums කියලා. Basidiums. No need to keep in your mind. හරි ආස හිතෙනවා ඉගෙන ගන්න. So those are basidiums. Okay, let's see it. Basidiums. BASI, okay? Basidium. Okay, now I'm going to share it to you. So this is our structure, and you can see this mushroom. Look at this. So this is mushroom cap. You can see these gills, basidia. පොතේ පිටු වගේ තියෙන පුතේ basidia. And inside that you can see these wire like structures. මොනවද මේ wire වගේ තියෙන්නේ? දන්න කෙනෙක් හිතලා කියන්න. So that's also fungal hyphae. මේ mushroom එක ඇතුලේ තියෙන්නේ hyphae. And these are the basidiums. So these basidiospores. Basidiospores. මේවා පැලවෙලා තමයි අලුතෙන් හතු හැදෙන්නේ. So that's basidiospores. Could you understand it? So this is that basidiospores. When it germinates, it makes new basidio fungal hyphae. පුතේ මේ තියෙන්නේ electron microscopic view එකක්. So these are the basidiospores. මේ තමයි පැලවෙන basidiospores. අපි ඉතින් හතු දැක්කට මේව දැකලා නැහැ නේද? So this is basidiospores.
right? Right. What do you think? Microbiology interesting or boring? මේක එපා වෙනවද ආසයි හිතනවද මොකද කියන්නේ? පාඩම් කරන්න එපා. Study කරන්න. Find new things. Then you will fond of yes, you will grow fond of that. Okay? Yes, කියන්න පුතේ. biology වලට මේ වගේට ඉගෙන ගන්න දීද? ඔව් පුතේ. අපි mushroom ගැනයි fungi ගැන ඉගෙන ගන්නවා දවස් 3ක් 4ක්. ඒ කියන්නේ full days ඈ. සාමාන්‍යයෙන් උදේ 8ට පටන් ගත්තාම ටියුෂන් ක්ලාස් වල නම් හවස 4 විතර වෙනකම් life cycles of fungi. fungi ලගේ life cycles. වර්ග 3ක් ඉගෙන ගන්න. මේ තියෙන්නේ Basidiomycetes කියන fungi වර්ගය. fungi වල වර්ග 3ක් ඉන්නවා හොඳද? there are 3 types of fungi. This is Basidiomycetes. මේ ලෝකේ තියෙන හතු වර්ග ඔක්කොම අයිති වෙන්නේ all the types of mushrooms are belonging to Basidiomycetes. ඉතින් Basidiomycetes ලා වෙනම ඉගෙන ගන්න. biology වලදී. තව තියෙනවා මේ කවුද මේ? මේ mucorලා කියන. ඒ කියන්නේ තව ಜಾති දෙකක් ඉන්නවා. Zygomycetes, Ascomycetes කියලා. ඒගොල්ලෝ වෙනම ඉගෙන ගන්න. මේ life cycle එක වෙනම ඉගෙන ගන්නවා මේ එකින් එකට ඉගෙන ගන්න. Right? So that's so interesting. ඒක හරියම රසවත්. ආසයි තනවා ඉගෙන ගන්න. Very interesting. ඒකින්ද biology කරන්න. පුතා ආසද කරන්න. ආසාවෙන් ඉන්නවනම් කරන්න. බය වුණාද? Okay. අම්මෝ මෙව්වක් තියනවාද ඒ level වලට? මම නම් කරන්නේ නැහැ කියලා දන්නේ හිතාගත්තා. Okay. So that's නෑ සර් කරන්නේ. ආසයි නේද? Good. Okay. Let's see. Buddha, now we have discussed fungal body. ඇත්තටම fungi ගේ body එක මොකද්ද? Fungal hype. මේ කවුද? ගහක මල් පිපෙනවා වගේ. මේ කවුද පුතේ? එයාගේ reproductive structure. Reproductive structure. මේ mucage reproductive structure එක. So that's like this. Agaricus තව ඉන්නවා කට්ටිය. එයාලගේ reproductive structure වෙනස්. Aspergillus that's different. මේගොල්ලන්ගේ තියෙන්නේ Conidispores. මේගොල්ලන්ගේ තියෙන්නේ Basidiospores. මේ Conidispores කියලා වර්ගයක් තියෙනවා තව. Conidispores. හරිම රසවත් විෂයක්. Right. Okay. මේවා අපිට එන්නේ next time එකට. මේ දැනගත්තාම ඇති. Fungal hype, spores. පුතාලා මේ කොටස ඇඳගත්තද? අඳිමු. Okay. Let's draw that. පුතේ spores අඳින්න. Draw spores. Basidium, Basidiomycetes ඒව එපා වීඩියෝ එක බලපුවම ඇති. අවබෝධයක්. Without cramming all the things සියලුම දේ නිකන් කටපාඩම් කරන්න නැතුව අපි ඉගෙන ගන්නවා. Fungi වැඩෙන්නේ උපස්තරයක් මත. ඒකට කියනවා substrate කියලා. So we call this substrate. Fungi grows on substrates. Before 3 years, one of my set of students gifted me a subwoofer. ලොකු subwoofer එකක් මට මේ ටැග් කළා මගේ බර්ත්ඩේ එක දවසක මේ මගේ ස්ටුඩන්ට්ස් ලා සෙට් එකක්. ඉතින් මම දැන් මේ subwoofer එක තමයි පුතා මෙච්චර කල් යූස් කළේ. හරි? ඔයාලා කියන දේවල් අහන්න ප්‍රශ්නේ බැටරි වලින් වැඩ කරනකොට when I am taking the battery backup මේ ඉක්මනටම බැටරි බහිනවා මේ එයාගේ වොට් ගාන හුඟක් වැඩි. So that's huge subwoofer.
දැන් මම ඒක වෙනස් කරා. මට ඔයාලා කියන ඔක්කොම එන්නේ that a bit that Bluetooth one. So this one. මේකෙන් තමයි ඔයාලා කියනවා වන්නේ. So that's why I connected. Okay. Have you ever seen this micro USB wire connected one? මේකත් මට තෑගි වලට හම්බෙච්ච එකක් from Saudi Arabia. මේකත් I think that's around 12,000 ඒ කාලේ. දැන් නම් හුඟක් ගණන් ඇති. subwoofer නෑ මොකද්ද මේක Bluetooth play එකනේ. Earbeats. Right. Good. Finish with drawing. ඇඳලා ඉවරද පුතේ? Still drawing. ඉවරච්ච මට finish කියලා message එකක් එවන්න F එකක දෙන්නත් ඇති. Right. Let's move ahead. We discuss the nutrition, body structure. That's all about fungi. Uses of them, bad influences, beneficial effects and harmful effects. We discuss that later. Application ගොඩක් ඉගෙන ගන්නවා. Okay, next fungi. Next we learned algae. Algae. What do you think algae is? Unicellular or multicellular? So that's cellular. Unicellular as well as multicellular exist. What do you think? Multicellular? Do you think these algae are having tissues? No. Algae are also having thallus. Unicellular? Yes, exist. Example for unicellular algae. Chlamydomonas. Yes, Chlamydomonas. Chlamydomonas. So scientific name, so you have to underline. Yes, Chlamydomonas. So structure is like this. Two flagella can be seen. This is the largest chloroplast we can see in world. Plants are the largest chloroplast. So this is the chloroplast. Chloroplast. Flagella. Okay, nutrition. Now you know nutrition. Oh. Yes, all the types of algae are
autotropic. All are autotropic. All are autotropic. We could not write examples for multicellular one. ඒකත් පුතේ ගමු අපි අපිට උදාහරණ වශයෙන් දෙන්නෙක් කියන්න පුළුවන්. One is nice spirogyra because it has spiral shape chloroplast. නාගේ spiral chloroplast එකක් තියෙනවා. What's the name of it? Multicellular, okay? So that's spirogyra. Spirogyra. Next type is, that's also a thallus. Ulva. Yes. Let's see diagrams of this ulva. පුතා හැමෝම ආයෙත් 1 කියලා message කරන්න. Okay. Type as 1 again. හැමෝම type කරන්න. අවසානයේදී පන්තියෙන් ඉවත් වෙනවා නම් වෙන පන්තියකට යන්න හරි power fail වෙලා හරි හේතුව අනිවාර්යයෙන්ම message කරන්න ඕනේ. So because now I am using co-hosts and another administrator, 1 or 2, then they are instructed to remove the students, those who are not participating properly. හරියට පන්තියේ නැත්තම් ලකුණු අඩු වෙනවා. ලකුණු අඩු වුණොත් එහෙම මේක මට හොඳ නෑ. හරි? ඒ නිසා මම කවදාවත් මේ මුදල් ප්‍රශ්නේ හින්දා ළමයි අයින් කරලත් නැහැ, කරන්නෙත් නැහැ. හරි? හැබැයි ඉගෙන ගන්නේ නැත්නම් තියාගන්නේ. හරි? අර ගෑස් සිලින්ඩර් තියන් ඉන්නවා වගේ තමයි එතකොට. කොයි වෙලේ පුපුරයිද දන්නේ නැහැ ළමයි. හරියට ඉගෙන ගත්තේ නැතුවම වැරදි චෝදනාවක් මට එන්න පුළුවන්. හරි? ඒකින්ද හොඳට වැඩ කරන්න. So you can see spirogyra now. So this is spirogyra, and you can see this spiral shape chloroplast. Serpilaකාර chloroplast එකක් තියෙනවා. Spiral shape one. So spirogyra, so that can be observed through naked eyes when they are not individual. Okay, so when they exist as a colony, we can see through naked eyes. මේක තමයි දිගම සාමාන්‍යයෙන් මීටර් ගණන් දික් වෙනවා. So we can see them. Okay, good. All are autotropic, unicellular, multicellular, and body structure is like that. Examples also you learned. Okay, පුතා ඊළඟට අපිට next we have to study fungi, algae, protozoa. Okay, protozoa ඉගෙන ගන්නවා අපි අනිත් දවසට. Within 10 minutes we stop this introduction and we are going to study the applications of microorganism next week. And grade 8 you have to prepare for the school exam. ඔයාලගේ කවද්ද exam එක තියෙනවා කිව්වේ grade 8? Minute. Second term test the third එකද තියෙනවා කිව්වේ? third sem. Third term අපිට test. අපිට නම් second. ඔයාලට second නේද? ඉතින් ඒක පොඩ්ඩක් ඉස්කෝලෙන් සමහර පාසල් වල මේ third term test එක තියලා international school වල. ඉතින් එහෙම term test තියපු අය ඉන්නවා, second term test එක තියන අය ඉන්නවා, third එක තියන අයත් ඉන්නවා. එතකොට මේ විකෘතියත් එක්ක ඉන්නත් අපිට අමාරුයි. ඒකින්ද මම පුතාලට grade 8 එවත් මේකම කරගෙන යනවා. හැබැයි මේ අද දවසේ අපි කරන්නේ grade 9 only.
So I take another time or recorded lessons I will send you for different lessons. Okay. Messages කිහිපයක් කියලා දින බලමු. So do you need to write something in the tute? Tute එකේ ලියන්නද කියලා අහනවා. පුළුවන් ඒවා ලියන්න පුතේ, ප්‍රශ්නයක් නැහැ. Tute එක කොහොමත් ඔයාලා තමයි කරන්නේ. So I am intending to begin a paper class. There are maths class එකකුත් යනවා. Time තමයි දැන් manage කරගන්න හරි අමාරුයි. When I prepare that timetable, I'll send you the time. Okay. The IT class, maths class, paper class for all the grades. So that's a big problem. Okay, it doesn't matter. Okay. Let's discuss them in group. අපි group එකේ කතා කරමු timetable again. So thank you so much for the participation. Have a nice night. තෙරුවන් සරණයි. God bless. God bless. Thank you, sir. Good night. Thank you, sir. Thank you, sir. God bless you, You're sir. welcome.